හොඳයි දරුවනි අයිබෝවන් හැමෝටම අද අපි සාකච්ඡා කරන්නේ ශාක හා සප්ත සෛලවල ව්‍යුහය හා කෘත්‍යය පිළිබඳවයි. අපි මේකට සරලව කියනවා දරුවනි සෛල පාඩම කියලා. හරි අපි බලමු මොනවද අපිට මේ අපේ සෛල පාඩමෙන් ඉගෙන ගන්න තියෙන්නේ කියලා. මුලින්ම අපි දැනගන්න ඕන මේ සෛලයක් කියන්නේ මොකක්ද කියලා. සෛලයක් කියන එකේ සරල අදහස තමයි ජීවයේ මූලික තැනුම් මේකකය කියන එක. සෛලයක් කියන්නේ පුතේ ජීවයේ මූලික තැනුම් මේකකය. ඒ කියන්නේ මේ දැන් අපි සතෙක් ගත්තොත් ඒ සතාව හැදෙන්න අවශ්‍ය වෙන සෛල තියෙනවා. ශාකයක් ගත්තොත් ඒ ශාකය හැදෙන්න අවශ්‍ය වෙන සෛල තියෙනවා. එතකොට ශාක හා සතුන් වෙන වෙනම නිපද වෙන්න බලපාන සෛල වර්ග දෙකක් තියෙනවා කියන එක අපිට මෙතෙන්දී පේනවා. සතුන් හැදෙන්නේ සත්ව සෛල වලින්, ශාක හැදෙන්නේ ශාක සෛල වලින්. ඉතින් අපි මෙතෙන්දී මූලිකව දැනගන්න ඕන මේ ජීවයේ සෛල සංවිධාන මට්ටම් ගැන. ජීවයේ සෛල සංවිධාන මට්ටම් අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඒතකොට මූලිකම මට්ටම සෛලය. එතකොට සෛල සමූහයක් එකට එකතු වෙලා පොදු කාර්යයක් කිරීමට පොදු සම්භවයක් සහිතව එකට එකතු වෙන සෛල සමූහය අපි පටකයක් කියලා කියනවා. එතකොට පටක සමූහයක් එකට එකතු වීමෙන් අවයව හැදෙනවා. අවයව සමූහගත වෙලා පද්ධති හැදෙනවා. එතකොට මේ පද්ධති සමූහගත වෙලා අපේ මුළු සම්පූර්ණ දේහය ශරීරය හැදෙනවා. එතෙන්දී මේ හැම දෙයකම මූලිකම කුඩාම සරලම ඒකකය තමයි පුතේ මේ සෛලය කියලා කියන්නේ. ඉතින් අපිට මේ ජීවීන් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි ඒකසෛලික ජීවීන් හා බහුසෛලික ජීවීන් විදිහට. ඒකසෛලික ජීවීන් හා බහුසෛලික ජීවීන් විදිහට. මෙතෙන්දි මේ ඒකසෛලික ජීවීන්ගේ වෙන්වෙන්ව අඳුනාගත හැකි සෛලයක් හෝ සෛල කිහිපයක් පවතිනවා. නමුත් බහුසෛලිකයින් ගත්තාම එයාලගේ සෛල ඉතා විශාල ප්‍රමාණයක් එයාලගේ තනි දේහයක් තුල පවතිනවා. ඉතින් මේ සෛලය කියන්නේ කිසියම් කාර්යයක් එහෙම නැත්නම් කෘත්‍යයක් ඉටු කිරීමට හැඩගැසුණු කුඩාම ජෛවීය ඒකකය තමයි සෛලයක් කියන්නේ. ඒ වගේම ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකයේද සෛලයයි. ඉතින් මේ සෛල හැඩයෙන් ප්‍රමාණයෙන් හා ක්‍රියාකාරීත්වයෙන් එකිනෙකට විවිධ වෙනවා. වෙනස් වෙනවා. මම මෙතන උදාහරණ දෙකක් අරන් තියෙනවා. පේශි සෛල සංකෝචනයේට හැඩ ගැහිලා තියෙනවා. මේ හර්ට් පේශි සෛලයක්. ඊළඟට රතු රුධිර සෛල හේවත් මේ රක්තාණුවක් මේ තියෙන්නේ. එයා ඔක්සිජන් පරිවහනය කරන්න වෙනම හැඩ ගැහිලා තියෙනවා. මේ විදිහට හැඩයෙන් ප්‍රමාණයෙන් හා ක්‍රියාකාරීත්වයෙන් මේ සෛල දරුවනේ එකිනෙකට වෙනස් වෙනවා. මේ සෛල කවදාවත් ඇහෙන් දකින්න බෑ දරුවනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සෛල බලන්න ඕන නම් අපි අනිච්චයක් මේ විදිහට භාවිතා කළ යුතුමයි. එතකොට මේ සෛලයක් මුලින්ම නිරීක්ෂණය කරලා ඒක සෛලය කියලා නම් කරේ රොබර්ට් හුක් කියන විද්‍යාඥයා. රොබර්ට් හුක් තමයි සෛලය හෙවත් සෙල් කියන නම මේ සෛලයට ලබා දෙන්නේ. සහ ලෝකෙම ප්‍රථම වතාවට සෛල නිරීක්ෂණය කරන්නේ මේ රොබර්ට් හුක්ම තමයි. ඊට පසු කාලීනව මෙන්න මේ තුන් දෙනා කවුද? ස්ලයිඩන්, ෂෝවන් සහ රැඩොල්ෆ් වර්කෝව් කියන මේ තුන් දෙනා එකට එකතු වෙලා සෛලවාදය කියන සිද්ධාන්තය ලෝකෙට ඉදිරිපත් කරනවා. සෛලවාදය. මේ සෛලවාදයේ දරුවනේ අඩංගු වෙනවා ප්‍රධාන කරුණු තුනක්. ඒ තමයි පළවෙනි එක ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලයයි. ජීවීන්ගේ දේහය නිර්මාණය කරන හැඩයක් හදන සහ
වැඩක් කරන කෘත්‍යමය ඒකකය සෛලයයි. සියලුම ජීවීන් හැදිලා තියෙන්නේ දෙවෙනි කාරණාව සියලුම ජීවීන් හැදිලා තියෙන්නේ එක සෛලයකින් හෝ සෛල ගණනාවකින්. අනිවාර්යයෙන්ම දරුවනේ ජීවියෙක් නම් සෛල එකක් හෝ වැඩි ගණනක් තිබිය යුතුමයි. 3 අලුත් සෛල නව සෛල ඇති වෙන්නේ අනිවාර්යෙන්ම ඊට පෙර පැවති සෛල වලින්මයි. ඊට කලින් තියෙන සෛල බෙදීමෙන්ම තමයි නව සෛල ඇති වෙන්නේ. එතකොට මේ කරුණු තුන අඩංගු වෙනවා අපේ මේ සෛලවාදී. දැන් අපි බලමු අපේ මේ සෛලවල ව්‍යුහය ගැන. දර්ශීය සෛල තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේ දර්ශීය කියන එකෙන් අදහස් වෙන්නේ සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රියක අඩංගු වනසේ නිර්මාණය කරන ලද සෛල තමයි මේ දර්ශීය සෛල කියලා කියන්නේ. ඉතින් මේ දර්ශීය සෛලවල තියෙන සෑම ඉන්ද්‍රියකවක්ම අපේ ඇඟේ තියෙන හෝ ශාකවල තියෙන සෑම සෛලයකම අඩංගු වෙන්නේ නැහැ. ඒතකොට සෑම සෛලයකම අඩංගු වෙන්නේ නැහැ මේ සෑම ඉන්ද්‍රියකවක්ම. සමහර සෛලවල ඒ ඉන්ද්‍රියකවක්ම තියෙන්න පුළුවන්. සමහර සෛලවල ඒ ඉන්ද්‍රියකවලින් කිහිපයක් තියෙන්න පුළුවන්. ඒතකොට මේ දර්ශීය සෛලවල තමයි මේ අපි ඇඟේ තියෙන හැම සෛලයකම අඩංගු කොටස් ටික ඔක්කොම එකට පිහිටවලා ඇඳලා තියෙන්නේ. එතකොට අපි බලමු මුලින්ම දර්ශීය ශාක සෛලය හා දර්ශීය සත්ත්ව සෛල විදියට මේ වර්ග දෙක. ඉතින් මේ ජීව ලෝකයේ කවදාවත් මේ දර්ශීය සෛල මේ ජීවිගේ ඇඟේ නැහැ. අනිවාර්යයෙන්ම ওই තියෙන ඔක්කොම එක සෛලයක් පිළිදලා නැහැ. ඒවා ඒ වගේ මේ කෘත්‍ය හැටියට එයා කරන ක්‍රියාව හැටියට ඒ ඉන්ද්‍රියකවල පිහිටීම තිබීම හෝ නොතිබීම වෙනස් වෙනවා. හැම සෛලයකම ඔය අපි ඉගෙන ගන්න හැම ඉන්ද්‍රියකවක්ම බලාපොරොත්තු වෙන්න එපා. එහෙම නැහැ. එකක් දෙකක් හෝ අඩුවෙන් තමයි පිහිටන්නේ. හරි. ඉතින් ওই සෛල ඉන්ද්‍රියකා කියලා කියන්නේ සෛල තුල අඩංගු විවිධ කෘත්‍ය ඉටු කරන කුඩා ව්‍යුහ. ඉතින් ඉන්ද්‍රියකා බොහෝමයක් ආලෝකන්වීක්ෂයෙන් බලන්න පුළුවන්. එතකොට ආලෝකන්වීක්ෂයෙන් බලන්න බැරි ඒවාක් තියෙනවා. ඒ සඳහා අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරනවා. සෛලයේ පෙනුනට දරුවනේ මේ සෛල ඇතුලේ තියෙන කුඩා ඉන්ද්‍රියකා මේ උපකොටස් ගොඩක් වෙලාවට ආලෝකන්වීක්ෂයෙන්ම පේන්නේ නැහැ. ඒ වෙලාවට අපිට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිතා කරන්න වෙනවා. ඉතින් මේ සෛල ඉන්ද්‍රියකා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි සෛල පටල වලින් වට වී ඇති ඉන්ද්‍රියකා සහ සෛල පටල වලින් වට වී නොමැති ඉන්ද්‍රියකා විදියට. අපි දැන් මුලින්ම බලමු දර්ශීය ශාක සෛලය ගැන. මේ දර්ශීය ශාක සෛලයක් මේ තියෙන්නේ ඒක වටෙන්ම තියනවා දරුවනේ සෛල බිත්තිය. මේ කොළ පාටින් පේන්නේ වටෙන්ම සෛල බිත්තිය. ඊට ඇතුලින් ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලයට ඇතුලින් සෛල ප්ලාස්මය පිහිටනවා. ඒ සෛල ප්ලාස්මය ඇතුලේ මේ සියලුම ඉන්ද්‍රියකා ටික ගිලිලා පවතිනවා. ඊළාට මේ ලොකුවට බෝලයක් වගේ පේන්න තියෙනවා රික්තකය. ඒ රික්තකයේ පටලය හෙවත් තාන ප්ලාස්ටය සහ ඒක ඇතුලේ තියෙන යුෂය සෛල යුෂය හෙවත් රික්තක යුෂය පවතිනවා. මේ කුඩා තිත් විදිහට රයිබෝසෝම පවතිනවා. ඊළාට මේ සෛලය තුල ශක්තිය නිපදවන ජව පොළ මයිටොකොන්ඩ්‍රියම මේ තියෙන මයිටොකොන්ඩ්‍රියම. එතකොට සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා ශාක සෛලයක් නිසා හරිතලා වඩංගු වෙනවා. ඊළාට ගොල්ගි සංකීර්ණය ඊළාට මේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවලට මේ රයිබෝසෝම බැඳුනහම අපි ඒකට කියනවා රළු අන්තප්ලාස්මීය ජාලිකාව කියලා. ඊළඟට රළු අන්තප්ලාස්මීය ජාලිකාව ගොඩක් වෙලාවට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ න්‍යෂ්ටියට. ඒ න්‍යෂ්ටියේ ඇතුලේ තියෙන ඉතා කුඩා තිතට කියන්නේ න්‍යෂ්ටිකාව කියලා.
මේ තමයි අපි දැනගන්න ඕන අපේ දර්ශීය ශාක සෛලයේ කොටස් ටික. ඉතින්දී දැන් බලමු දර්ශීය සත්ත්ව සෛලය. දර්ශීය සත්ත්ව සෛලයේ සෛල බිත්තියක් නැහැ. කෙලින්ම බාහිරින් ආවරණය වෙලා තියෙන්නේ ප්ලාස්මා පටලය. ඒ ප්ලාස්මා පටලය ඇතුලේ අර විදිහටම ඉන්ද්‍රිකා ගිලිලා තියෙන සෛල ප්ලාස්මය තියෙනවා. එතෙන්දී ඔයාලට අඳුර ගන්න පුළුවන් මයිටොකොන්ඩ්‍රියා, රයිබෝසෝම, ගොල්ගි දේහ, ගොල්ගි සංකීර්ණය, සිනිඳු අන්තଃප්ලාස්මීය ජාලිකා, ඒ වගේම න්‍යෂ්ටිය, න්‍යෂ්ටිකාව, න්‍යෂ්ටියට බැඳුණු සිනිඳු පේශි වලට රයිබෝසෝම බැඳුණු ව්‍යුහය, රළු අන්තঃප්ලාස්මීය ජාලිකා වගේම මේ සෛල විභාජනයට, සෛල බෙදීමට උපකාරී වන කේන්ද්‍ර දේහය කියන මේ ඉන්ද්‍රිකාවත් අපිට මෙතන බලා ගන්න හැකියාව තියෙනවා. මේ තමයි දර්ශීය සත්ත්ව සෛලයක කොටස් ටික. ඉතින් අපි මෙතන දැන් බලපු මේ සත්ත්ව සෛල හා ශාක සෛල අතර ප්‍රධාන වෙනස්කම් කිහිපයක් තියෙනවා. සත්ත්ව සෛල වලට සෛල බිත්තියක් නැහැ. ශාක සෛල වලට සෛල බිත්තියක් තියෙනවා. එතකොට සෛල තුල වැඩි අවකාශයක් ගන්නේ සෛල ප්ලාස්මය. නමුත් ශාක සෛලවල සෛලයේ පර්යන්තයට මේ සෛල ප්ලාස්මය තල්ලු වෙලා තියෙනවා. පර්යන්තය කියන්නේ වටේට. මෙයාගේ විශාල රික්තක නැහැ. ඊටාම කුඩා ව්‍යාජ රික්තක තියෙන්න පුළුවන්. නමුත් ශාක සෛලවල විශාල මධ්‍ය රික්තකයක් හෝ රික්තක කිහිපයක් අඩංගු වෙනවා. සත්ත්ව සෛලවල කිසිම විටක හරිත ලබ නැහැ. නමුත් ශාක සෛලයක අනිවාර්ය අංගයක් විදියට හරිත ලබ තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ මේ හරිත ලබ ඇතුලේ. දැන් බලමු දරුවනේ අපි මේ සෛල ඉන්ද්‍රිකා හා ඒවායේ ව්‍යුහ ගැන. මේ තියෙන්නේ වටේට තියෙන සෛල බිත්තිය. අපට පේනවා මේ රූපයෙන් මේ වටේට තියෙන සෛල බිත්තිය. සෛල බිත්තිය ශාක සෛලවල පමණක් බාහිරින්ම පිහිටන ආවරණය වෙනවා. මේකට පණ නැහැ, අජීවී. හැදිලා තියෙන්නේ ප්‍රධාන සංඝටකයේ විදියට සෙලියුලෝස් වලින්. මේකට ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි සෛලේ හැඩය පවත්වා ගැනීම, ඊළඟට සන්ධාරණය හා ආරක්ෂාව සැපයීම. සෛලවලට සන්ධාරණයක් හා ආරක්ෂාවක් සපයන්නේ සෛල බිත්ති මගින් ශාක සෛලවල. ඊළඟට ඊට ඇතුළතින් තියෙන මේ ප්ලාස්ම පටලය. ඊට ඇතුළතින් තියෙන මේ ප්ලාස්ම පටලය මේ සෛලයේ සීමාව සලකුණු කරන තැන. මේ ශාක සෛලවල සෛල බිත්තියට ඇතුළතින් පිහිටනවා. නමුත් සත්ත්ව සෛලවල සෛල ආවරණයේ විදිහට පවතිනවා. ඉතින් මෙයා හැදිලා තියෙන්නේ පොස්ෆොලිපිඩ හා ප්‍රෝටීන් වලින්. මේ ප්ලාස්ම පටලයේ ප්‍රධාන සංඝටක විදිහට පොස්ෆොලිපිඩ හා ප්‍රෝටීන් ගන්න පුළුවන්. ඒවා අර්ධ පාරගම්‍ය පටල. ඒ කියන්නේ සෑම ද්‍රව්‍යයකටම ඇතුල් වෙන්න හෝ පිට වෙන්න බෑ. තෝරා බේරා නිශ්චිත කට්ටිය පමණක් ඇතුළට ගන්න පටල තමයි අර්ධ පාරගම්‍ය පටල කියන්නේ. ඉතින් මේකේ කාර්යයන් විදිහට සෛල ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. ජලය, අයන හා සමහර අණු වලට සෛල තුළට ඇතුල් වීමට සහ පිටවීමට ඉඩ දීමක් සිද්ධ කරනවා. ඒ තමයි මේකේ කාර්යයන් ටික. ඊළඟට ඊට ඇතුලේ තියෙන මේ ඔක්කොම ඉන්ද්‍රිකා ගිලිලා තියෙන ජෙල් එක සෛල ප්ලාස්මය ගැන කතා කරන්න යන්නේ. මේ සෛල ප්ලාස්මය ගත්තොත් ඒකේ ලක්ෂණ විදිහට සෛල තුල අඩංගු ජල්ලිමය, තරලමය කොටස. මේවා අකාබනික මෙන්ම කාබනික ද්‍රව්‍යද මේක තුල අඩංගු වෙනවා. මේකේ කාර්ය විදිහට සෛලයට හැඩයක් ලබා දීම, සෛල ඉන්ද්‍රිකා දැරීම, ඒ වගේම විවිධ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමට ඉඩ ලබා දීම වගේ කාර්යයන් මේකේ තියෙනවා. දැන් කතා කරමු න්‍යෂ්ටිය. සෛලයක් පාලනය කරන කෙනා මේ න්‍යෂ්ටිය. ලක්ෂණ තමයි න්‍යෂ්ටි පටලයෙන් ආවරණය වෙනවා. මැද තියෙන තිත න්‍යෂ්ටිකාව
එතකොට මේ න්‍යෂ්ටිකාව වටේට ක්‍රොමැටින් කියේවත් වර්ණ දේහ අඩංගු වෙනවා. මේකේ කාර්යයන් විදිහට සෛලයේ සියලුම ජීව ක්‍රියා පාලනය කරන්නේ මේ න්‍යෂ්ටිය මගින්. මේකේ වර්ණ දේහ මගින් ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කරනවා. වර්ණ දේහ මගින් ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කරනවා. මම මෙතන පොඩ්ඩක් වර්ණ දේහ ගැන පොඩ්ඩක් කියන්නම්. මේ වර්ණ දේහ වල හැඩය තමයි මේ තියෙන X අකුර හැඩයට. ජීවි විශේෂයක පවතින වර්ණ දේහ සංඛ්‍යාව එම විශේෂයට ආවේනිකයි. මිනිසාගේ දේහ තුල අඩංගු වර්ණ දේහ 46ක් තියෙනවා. එතකොට යුගල් ලෙස පවතින නිසා මිනිසාගේ වර්ණ දේහ යුගල් 23ක් පවතිනවා. න්‍යෂ්ටි අඩංගු ක්‍රොමැටින් ද්‍රව්‍ය එවත් මේ වර්ණ දේහ සෛල විභාජනයේදී එහෙම නැත්නම් මේ සෛල බෙදීමේදී වර්ණ දේහ ලෙස වෙන් වෙලා දිස් වෙනවා. ඉතින් මේකේ කාර්යයන් විදිහට ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කිරීම ඊළඟට මේ පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ලක්ෂණ ගෙන යාම වගේ කාර්යයන් මෙයා සිද්ධ කරනවා. මේ වර්ණ දෙක තියෙන්නේ මේ කියපු න්‍යෂ්ටිය තුලයි. දැන් අපි කතා කරමු මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියම පටලමේ ඉන්ද්‍රිකාවක්. මේකට පටල දෙකක් තියෙනවා. ද්විත්ව පටලමයයි. අණ්ඩාකාර හෝ දණ්ඩාකාර හැඩෙති. අණ්ඩාකාර කියන්නේ දරුවනේ බිත්තරයක හැඩයට. දණ්ඩාකාර කියන්නේ දිගටි හැඩයට. බිත්තරයක හැඩය හෝ දිගටි හැඩයක් මේකට තියෙනවා. මේ කාර්යයන් විදියට ස්වායු ශ්වසන ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ශක්තිය නිපදවනවා. සෛලීය ශ්වසනයෙන් ශක්තිය නිපදවනවා. ඒ නිසා මේක සෛලයේ ජව පොළ කියලා හඳුන්වනවා. ජව පොළ. අපි බලමු ගොල්ගි සංකීර්ණය. මේ ගොල්ගි සංකීර්ණය කියන එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අර කුඩා කුඩා බෝලප ඔයාලට පේනවා මෙතන. මේ බෝල තමයි ශ්‍රාවීය ආශ්‍රයිකා කියලා කියන්නේ. ඊළාට එක මත එක පිහිටි පැතලි තැටි සමූහයකින් මේක අඩංගු වෙනවා. ඒ තැටි වලින් තමයි මේ බෝල ගැලවි යන්නේ. ඉතින් මේකේ ලක්ෂණ එක මත පිහිටි පැතලි තැටි රාශියකින් හැදිලා තියෙනවා. ඒක අවට ශ්‍රාවීය ආශ්‍රයිකා මේ බෝල සමූහයක් පිහිටනවා. ඒ වගේම පටලයකින් ආවරණය වෙලා තියෙනවා. ඒතර මේ කාර්ය විදිහට ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවීම. ඒ වගේ මේ ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවලා අසුරා තියාගෙන ඉන්නවා අවශ්‍ය වෙලාවට පිට කරන්න. එතකොට මේකේ කාර්ය ශ්‍රාවීය කෘත්‍යය. දේවල් ශ්‍රාවය කරන සෛල ඕන තරම් අපේ ඇඟේ තියෙනවා. එන්සයිම, ජීර්ණ එන්සයිම, කඳුළු, සොටු දියර, දහඩිය මේ වගේ දේවල් නිපදවලා ශ්‍රාවය කරන්න මේ ද්‍රව්‍ය අසුරා තියන්නේ මේ සෛල තුල තියෙන ගොල්ගි දේහ තුල. දැන් කතා කරමු අර චූටි තිත් ගොඩ. ඒක තිතක් එක රයිබෝසෝමයක්. ඒ රයිබෝසෝමය තවත් අපි විශාල කරලා බැලුවොත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් අපිට බලා ගන්න පුළුවන් විශාල උපේකකයේ සහ කුඩා උපේකකයේ විදිහට උපේකක දෙකකින් ලොකු බෝලේ පොඩි බෝලේ විදිහට. ඉතින් මේකට පටල නැහැ. උපේකක දෙකකින් හැදිලා තියෙනවා. සයිලෝප්ලාස්මේ නිදහස් ලෙස පවතිනවා. එහෙම නැත්නම් රළු අන්තଃප්ලාස්මීය ජාලිකාවලට බැඳිලා පවතිනවා. මේකේ කාර්යය තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණයට උදව් කිරීම, ස්ථාන සැපයීම. ප්‍රෝටීන් සංශ්ලේෂණයට දායක වීම තමයි රයිබෝසෝම වල කෘත්‍ය වෙන්නේ. දැන් බලමු අන්තঃප්ලාස්මීය ජාලිකා. අන්තঃප්ලාස්මීය ජාලිකා තියෙනවා වර්ග දෙකක්. රයිබෝසෝම බැඳුණු එක්කෙනා රළු අන්තঃප්ලාස්මීය ජාලිකා, එහෙම රයිබෝසෝම නොබැඳුණු එක්කෙනා සිනිඳු අන්තঃප්ලාස්මීය ජාලිකා. එතකොට මේවා පැතලි හෝ නාලාකාර හෝ මඩි වලින් යුක්ත අන්තර් පටල පද්ධති ජාලයකි. පටල වලින් හැදිලා තියෙන ජාලයක්, දැලක් වගේ සෛලය පුරා විහිදී යනවා. ආකාර දෙකක් තියෙනවා අපි දන්නවා දැනටම රළු අන්තঃප්ලාස්මීය ජාලිකා,
රයිබෝසෝම තියෙනවා. සින්දු අන්තර්ප්ලාස්මීය ජාලිකා රයිබෝසෝම නැහැ. රළු අන්තර්ප්ලාස්මීය ජාලිකාවල කෘත්‍යය තමයි මේ සෛල තුල ප්‍රෝටීන පරිවහනය කිරීම. මේක සෛල ඇතුලේ තියෙන නහර පද්ධතියක් වගේ. ප්‍රෝටීන් පරිවහනය කරන රළු අන්තර්ප්ලාස්මීය ජාලිකාවලින්. එතකොට සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකාවලින් ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනය කිරීම. ලිපිඩ හා ස්ටෙරොයිඩ් හදලා ගෙනියනවා. නමුත් රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා ප්‍රෝටීන් හදන්නේ නැහැ. රයිබෝසෝම තුල හැදෙන ප්‍රෝටීන් ටික ගෙනියන එක පරිවහනය විතරයි කරන්නේ. නමුත් සින්දු අන්තර්ප්ලාස්මීය ජාලිකා ලිපිඩ හා ස්ටෙරොයිඩ් නිපදවා පරිවහනයක් තමයි සිද්ධ කෙරෙන්නේ. දැන් කතා කරමු රික්තකය ගැන. රික්තකය. සෛලවල පවතින විශේෂයෙන්ම ශාක සෛලවල හොඳේ. ශාක සෛලවල පවතින පටලයකින් වට වූ තරලයක් පිරුණු විශාල ව්‍යුහයක් ඉන්ද්‍රේකාවක්. එතකොට රික්තකයේ පටලය රික්තක පටලය හෙවත් තාන ප්ලාස්ටය කියලා කියනවා. ඒක ඇතුලේ තියෙන තරලය සෛල යුෂය කියලා හඳුන්වනවා. මේ සෛල යුෂය අඩංගු වෙනවා සමහර ඇතැම් ද්‍රව්‍ය කිහිපයක්, ජලය, සීනි, නොයෙකුත් වර්ගවල අයන වර්ග සහ වර්ණක ද්‍රව්‍ය ගබඩා වෙලා තියෙනවා. වර්ණක විශේෂයෙන්ම ජලයේ දියවන වර්ණක වර්ග ගබඩා වෙන්නේ මේ සෛල යුෂය තුළ. රික්තකය ඇතුලේ. කාර්ය සෛලවලට ජලය ඕනි වෙලාවට ජල තුල්‍යතාවය පවත්වා ගන්න උදව් කරනවා. ජලය මදි වෙලාවට ජලය ලබා දෙනවා. ජලය වැඩි වෙලාවට මේක ඇතුළට උරා ගන්නවා. මේක තරලයකින් පිරිච්ච විශාල ව්‍යුහයක් නිසා සෛලයට සන්ධාරණයක් ඍජු බවක් ලබා දෙන්න උදව් වෙනවා. ඒ වගේම වර්ණක තියෙන නිසා මේ සෛලවලට වර්ණයක් ලබා දෙන්න දායක වෙනවා. මේ තමයි රික්තකයේ කතාව. ඉතින් පුතේ අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ සෛල වර්ධනය ගැන. සෛල වර්ධනය. සෛලයක වර්ධනය කියන්නේ සෛලයක ප්‍රමාණය හෝ වියලි බරේ අප්‍රතිවර්තී ලෙස වැඩිවීම. ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. වියලි බර ජලයත් එක්ක බර නෙවෙයි වියලි බර කියලායි කියන්නේ මේකට. මොකද ජලය වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. ඒක නිසා වියලි බරයි සලකන්නේ. සෛලයක ප්‍රමාණය හෝ වියලි බරේ වැඩිවීම. හැබැයි නිකම්ම වැඩිවීම කිව්වොත් අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. අපි කියන්න ඕන අප්‍රතිවර්තී වැඩිවීම කියලා. ඇයි? ආපස්සට අඩු වෙන්න බෑ කිසිම වර්ධනයක්. වර්ධනය වුණු කිසිම ජීවියෙක් ආපහු අඩු වෙන්න බෑ. උස ගියපු දරුවෙක් ආයෙ කොට වෙන්න පුළුවන්. ඒ වගේ තමයි. මේ සෛලයේ ප්‍රමාණය හෝ වියලි බරේ අප්‍රතිවර්තී ලෙස වැඩිවීමට තමයි වර්ධනයක් කියලා කියන්නේ. එතකොට සෛල වර්ධනය වීමෙන් පස්සේ තමයි සෛල විභාජනය හෙවත් නව සෛල බෙදීමකට ලක් වෙන්නේ. ඒ නිසා මෙතන මම කියනවා උපරිම සීමාවකට වර්ධනය වූ පසු සෛල විභාජනයකට ලක් වේ කියලා. සෛල බෙදෙන්නේ උපරිම වර්ධනයකට පස්සේ. දැන් කතා කරමු සෛල විභාජනය ගැන. නව සෛල සෑදෙන පරිදි යම් සෛලයක සිදුවන සෛලීය ද්‍රව්‍ය බෙදීමේ ක්‍රියාවලිය තමයි සෛල විභාජනය කියන්නේ. නව සෛල හැදෙන විදිහට මේ සෛලයක තියෙන සෛලීය ද්‍රව්‍ය ඉන්ද්‍රිකා න්‍යෂ්ටිය කොටස් බෙදෙනවා. කැලි වලට කැඩිලා බෙදෙනවා. මේ බෙදීමේ ක්‍රියාවලිය තමයි සෛල විභාජනය කියන්නේ. මේ සෛල විභාජනය අදියර දෙකකින් සිද්ධ වෙනවා. පළමු හා දෙවන අදියර විදිහට. පළමු අදියරේදී න්‍යෂ්ටිය විභාජනය වෙනවා. දෙවෙනි අදියරේදී සෛල ප්ලාස්මය විභාජනය වෙනවා. අපි මුලින්ම න්‍යෂ්ටි විභාජනය ගැන කතා කරොත් න්‍යෂ්ටිය අඩංගු වර්ණ දේහ පවා බෙදෙනවා. වර්ණ දේහ පවා බෙදීමකට ලක් වෙනවා. එතකොට මේ වර්ණ දේහ යම් ජීවි විශේෂයක් සඳහා සාමාන්‍යයෙන් තියෙන ඕන වර්ණ දේහ ගාන නියතයි. මිනිසාගේ ගත්තොත් 46යි යුගල් 23යි.
එතකොට මේක බෙදෙනවා මේ 46 දෙකට 23 ගානේ. එතකොට එහෙම බෙදිලා තමයි සාමාන්‍යයෙන් ජන්මානු සෛල හැදෙන්නේ. එතකොට පියාගෙන් 23යි අම්මගෙන් 23යි එකතු වීමෙන් තමයි අලුත් ජීවියාගේ මේ වර්ණ දේහ 46 හැදෙන්නේ. ඉතින් මේ න්‍යෂ්ටික විභාජනයට පෙර න්‍යෂ්ටි තුල ඇති වර්ණ දේහ ටිකක් ඝනකම්ම පේන්න ගන්නවා. මේ තියෙනවාට මේ රූපයේ පේනවා වර්ණ දේහ ටික ඝනකම්ම පේන්න පටන් ගන්නවා. හරි. අපි කතා කරමු සෛල විභාජනය ගැන. සෛල විභාජන ආකාර දෙකක් තියෙනවා දරුවනේ. ඒ තමයි අනූනන විභාජනය සහ ඌනන විභාජනය ලෙස. අනූනන විභාජනය කියලා කියන්නේ සෛල න්‍යෂ්ටියක පවතින වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. නියතව පවත්වා තබා ගනිමින් සෛල සංඛ්‍යාව වැඩි කර ගැනීම. එතකොට මෙතෙන්දී සර්ව සම සෛල දෙකක් තමයි හැදෙන්නේ. මව් සෛලයට මේ හැදෙන සෛල සර්ව සමයි. මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවටම සමාන වර්ණ දේහ සංඛ්‍යාවක් ඔය ලැබෙන සෑදෙන ද්විත්‍ර සෛලවලටත් තියෙනවා. එතකොට අපි කියනවා සාමාන්‍යයෙන් මාතෘ සෛලයේ 2න් කියන්නේ වර්ණ දේහ යුගල් ලෙස පවතින නිසා ද්විගුණ සෛල. එතකොට ඒක බෙදිලා හැදෙන්නේ ද්විගුණ සෛලම තමයි. එතකොට මාතෘ සෛල සහ ද්විත්‍ර සෛල අතර කිසිම වෙනසක් නැහැ. ඒ අනූනන විභාජනයෙන් හැදෙන සෛලවල ලක්ෂණයක්. මාතෘ ද්විත්‍ර සෛල සර්ව සමයි. එතකොට මේ අනූනන විභාජනයේ වැදගත්කම විදිහට ගන්න පුළුවන් මේ දේහ වර්ධනයට දායක වෙනවා. ඒ තිබුණු සෛල වගේම සෛල જાතියක් නේ හැදෙන්නේ. ඉතින් වර්ධනය වුණා කියලා වර්ධනය වුණු කොටස වෙනම හොයන්න බෑ. මව් සෛල වලට සර්ව සමයි. දේහ වර්ධනයට දායක වෙනවා. ඒ වගේම අලිංගික ප්‍රජනනයට දායක වෙනවා. මොකද අපි අලිංගික ප්‍රජනනයටත් කියන්නේ වර්ධක ප්‍රචාරණය කියලාමයි. ඒකත් සිද්ධ වෙන්නේ වර්ධනයකින් නිසා. ඒ නිසා වර්ධක ප්‍රචාරණයවත් අලිංගික ප්‍රජනනයටත් මේ අනූනන විභාජනයම තමයි දායක වෙන්නේ. ඊළඟට තුවාලයක් වුණාම මේ තුවාලය සුව වෙන්න මැරුණු සෛල වෙනුවට අලුත් සෛල හැදෙන්න මේ අනූනන විභාජනය තමයි දායක වෙන්නේ. දැන් කතා කරමු ඌනන විභාජනය ගැන. මෙතෙන්දී දරුවනේ ඌනන විභාජනයේදී වර්ණ දේහ ගාන හරියටම භාගයක් තමයි අලුත් සෛල වලට යන්නේ. කියන්නේ දෙකයින් සෛලයක වර්ණ දේහ ගාන මගින් එක දෙකට බෙදිලා n සංඛ්‍යාව බවට පත් වෙනවා. එතකොට මේකෙන් තමයි ජීවීන්ගේ ලිංගික සෛල ප්‍රජනක සෛල හේවත් මාතෘ පීතෘ ජන්මාණු හැදෙන්නේ. මාතෘ ජන්මාණු තමයි ඩිම්බ. පීතෘ ජන්මාණු තමයි ශුක්‍රාණු. මේ වගේ තියෙන්නේ n සෛල. 2n ගෙන් මේ n බවට පත් වෙන්න ඕන මේ ප්‍රජනක සෛල. එතකොට තමයි ඒ අම්මගේ තාත්තගේ ඒ n එකට එකතු වෙලා අලුත් ජීවියා 2n ජීවියෙක් බවට පත් වෙන්නේ. ඉතින් වර්ණ දේහ සංඛ්‍යාව පරම්පරාවෙන් පරම්පරාවට නියතව පවත්වා ගන්න මේ ඌනන විභාජනයේ ඊටම වැදගත් වෙනවා. එතෙන්දී ජන්මාණු සංසේචනය වෙලා යුක්තාණු හැදෙද්දී වර්ණ දේහ ආය එකතු වෙලා අර භාගී එකතු වෙලා සම්පූර්ණ සෛලයක් හේවත් 2n සෛලයක් හැදෙනවා. ඒකට අම්මගේ n සහ තාත්තගේ n කියන වර්ණ දේහ ගාන ඕනේ වෙනවා. අම්මගෙන් භාගයයි තාත්තගෙන් භාගය එකතු වෙලා තමයි මේ සම්පූර්ණ ජීවියා හැදෙන්නේ. මේ තියෙන ඌනන විභාජනය. ඔන්න තියෙනවා දැන් මාතෘ සෛලයේ 2n එක වර්ධනය වෙලා ඔන්න පළමුව බෙදෙනවා ඌනන විභාජනයෙන් nම සෛල දෙකක් බවට. ඔන්න n සෛල දෙකෙන් ඒ දෙන්න නැවත ආය පාරක් බෙදෙනවා. ඒ කියන්නේ විභාජනාකාර දෙකක් තියෙනවා. පළවෙනි විභාජනයේ තමයි සත්‍ය ඌනනයක් වෙන්නේ. 2n nලා දෙන්නෙක් බවට පත්වීම. ඊට පස්සේ යාට පේනවා ඒ දෙන්න නැවත බෙදෙනවා
මෙයත් බෙදෙනවා මෙහෙම දෙකට, මෙයත් බෙදෙනවා මෙහෙම දෙකට. ඒ දෙන්නම n. ඒ දෙන්න ආයෙ බෙදෙනවා තවත් n සෛල දෙක දෙක. ඒතර ඔක්කොම ප්‍රතිඵල විදිහට ද්විත්‍රූ සෛල n සෛල 4ක් අපිට ලැබෙනවා මේ ඕනන විභාජනයේදී. ඒතර මෙතන ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. ඕනන විභාජනය සහ ඕනනේ දෙවෙනි පියවර අනූනන විභාජනය. ඒකට හේතුව මේ මාතෘ සෛල වලට ද්විත්‍රූ සෛල මෙතනදී සර්ව සමයි. මේකෙත් nn මේ හැදෙන ඒවත් nn මෙයත් nn. මෙන්න මෙතන විතරයි ඌනනයක් සිද්ධ වෙන්නේ. ඌනනයේ එක අවස්ථාවේදී විතරයි. ඌනන විභාජනයේ වැදගත්කම් ගත්තොත් පරම්පරාවෙන් පරම්පරාවට වර්ණ දේහ සංඛ්‍යාව නියතව පවත්වාගෙන යන්න මේ ඌනනය ඉතාම වැදගත්. ඉතින් මේ වර්ණ දේහවල ඇතිවන වෙනස් වීම එවත් ප්‍රභේදන හට ගන්න නිසා පරිණාමයේදී වැදගත් වෙනවා නව ප්‍රභේදන ඇති වෙන්න. මේ ඌනන විභාජනයේදී ඇති වෙන්නේ හැම වෙලේම නව ප්‍රභේදනමයි. දැන් බලමු අපි අවසාන වශයෙන් ඌනන හා අනූනන විභාජනයේ වෙනස්කම්. ඌනන විභාජනයේදී විභාජන අවස්ථා දෙකකින් සමන්විත වෙනවා. අනූනන විභාජනයේදී එක් අවස්ථාවක් විතරයි තියෙන්නේ. ඌනන විභාජනයේදී ද්විගුණ සෛලවල විතරක් සිද්ධ වෙනවා. අනූනන විභාජනයේදී ඒක ගුණ මෙන්ම ද්විගුණ සෛලවලද සිද්ධ වෙනවා. ඌනන විභාජනයේදී නව ප්‍රභේදන හට ගන්නවා. ඒ කියන්නේ වර්ණ දේහවල වෙනස්කම් ඇති වෙනවා. නමුත් අනූනන විභාජනයේදී ප්‍රභේදන හටගන්නෙත් නැහැ, වර්ණ දේහ වෙනස් වෙන්නෙත් නැහැ. වෙනස් වුණොත් ඊටාම කලාතුරකින් තමයි අනූනනයේදී වර්ණ දේහ වෙනස් වෙන්නේ. මාතෘ සෛල වලට සර්ව සමයි. ඒ නිසා. ඒතකොට ඌනන විභාජනයේදී විභාජනයේ අවසානයේ ද්විත්‍රූ සෛල වලට 4ක් දැක ගන්න පුළුවන්. නමුත් අනූනන විභාජනයේදී ද්විත්‍රූ සෛල 2යි පුතේ හැදෙන්නේ 2යි. එතකොට මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරි අඩක් ද්විත්‍රූ සෛලයට ලැබෙනවා. ඒ නිසා තමයි 2යි n සෛල බවට පත් වෙන්නේ. නමුත් අනූනන විභාජනයේදී ද්විත්‍රූ සෛලවල වර්ණ දේහ සංඛ්‍යාව මේ මාතෘ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවට සර්ව සමයි, සමානයි. 46 නම් ද්විත්‍රූ සෛලවල 46යි, මාතෘ සෛලවල 46යි. නමුත් ඌනන විභාජනයේදී ද්විත්‍රූ සෛලවල භාගයයි මාතෘ සෛලවල 46යි නම් වර්ණ දේහ ද්විත්‍රූ සෛලවල එකකින් භාගයයි 23යි තියෙන්නේ. එතකොට ද්විත්‍රූ මාතෘ සෛලයට සමාන නොවේ. ද්විත්‍රූ සෛල මාතෘ සෛල වලට සමාන නැහැ කිසිම විටක. ඒ නිසා තමයි ලිංගික ප්‍රජනනයේදී සෑදෙන නව ජනිතයන් ජනකයන්ට වෙනස් වෙන්නේ, ජනකයන්ට වඩා වෙනස් වෙන්නේ. නමුත් ද්විත්‍රූ සෛල මාතෘ සෛල වලට සෑම අතින්ම සර්ව සමයි. මොකේදීද? අනූනන විභාජනයේදී. අනූනන විභාජනයේදී ද්විත්‍රූ සෛල මාතෘ සෛල වලට සර්ව සමයි. ඒක තමයි මේ සෑම අතින්ම සමාන වේ කියලා කියන්නේ. හොඳයි දරුවනේ. අපි මේ අද සාකච්ඡා කරලා ඉවර කරේ අපේ සෛල පාඩම 10 ශ්‍රේණියේ සෛල පාඩම. හොඳයි. එහෙනම් ඔයාට නෝට් එක ලියා ගන්න හැකියාව තියෙනවා. ඔයා නෝට් එක ලියා ගන්න. නෝට් එක ලියද්දී ප්‍රශ්න මතුවෙනවා නම් අනිවාර්යෙන්ම මට WhatsApp message එකක් දාලා අහන්න. හොඳයි එහෙනම් නෝට් එක සම්පූර්ණ කරපු දරුවෝ මට WhatsApp කරන්න. මට නෝට් එක බලන්න අවශ්‍යයි. හොඳයි එහෙනම්. අපි නම් ඊළඟ දවසේ ඊළඟ පාඩමත් එක්ක මුණ ගැහෙමු. ආයුබෝවන්.